අයිබෝන් ජයන්තොක්කොත් බැංකුව ඉඳලා කතා කරන්නේ අද වීඩියෝ එකේ මේ සතියේ පසුගිය සතියේ ඇත්තටම සිද්ධ වෙච්ච විශේෂ සිදුවීම් කීපයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි වැදගත්ම කාරණේ තමයි Doge coin ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ ලොකු කතා බහකට ලක් වුණා පසුගිය සතියේ. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ මොනවද ඒ සිද්ධ වුණ කාරණා කියලා. ඊට පස්සේ ඊයේ දවසේ සෙනසුරාදා දවසේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ ලොකු ඩ්‍රොප් එකක් ආවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ක්‍රිප්ටෝකරන්සි 24 hours මාකට් එක ඒ කියන්නේ ෆන්ක්ෂන් වෙනවා. ඉතින් ඊයේ දවසේ ලොකු ඩ්‍රොප් එකක් ආවා ක්‍රිප්ටෝකරන්සි එකට. මේකටත් ලොකු හේතු කිහිපයක්ම තියෙනවා. ඒ ටික අපි මේ වීඩියෝ එකේ කතා කරමු. ඊට අමතරව Coinbase IPO එක Coinbase ඔයගොල්ලෝ දන්නවා ප්ලැට්ෆෝම් එකක් ඇමරිකාවේ largest cryptocurrency platform එක. ඉතින් cryptocurrency Coinbase IPO එකත් එක්ක ඉදිරි කාරණාවලදී මේ Coinbase කොයි වගේ විදිහට ෆන්ක්ෂන් වේද, කොයි වගේ ඉන්වෙස්ටර් ඇට්‍රැක්ෂන් එකක් ගනීද කියන කාරණාවත් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු කාරණා අපි ඉදිරියේදී කතා කරමු. අමතක කරන්න එපා වීඩියෝ එකට ලයික් එකක් දාලාම වීඩියෝ එක බලන්න පටන් ගන්න. ඉතින් බලමු අපි ඉදිරියට මොනවද මේ ක්‍රිප්ටෝකරන්සි වලට සිද්ධ වුණේ සහ ඉදිරි සතියේදී සිද්ධ වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනවා Dogecoin daily chart එක. ඔයගලන්ට prices බැලුවොත් පෞගිය දවස් කිහිපේ 7.12 තිබ්බ Dogecoin එක එකවරම 7.46යි 7.465 එක කියන්නේ 7.46 දක්වා ගියා. ඉතින් මේක දැන් මීට මාස කිහිපයකට කලින් බැලුවා නම් 0.1.7යි ඒ වගේ ගානක තිබ්බේ. ඉතින් දැන් මේ හිතා ගන්න බැරි විදිහට almost 750කට කිට් වෙන්න ඩොලර් ප්‍රයිස් එක එකවර මේක ආවා. ඉතින් දැන් මේක ඇත්තටම ඔයගොල්ලෝ අහලා ඇති Dogecoin ගැන කතාව. මේක software engineersලා දෙන්නෙක් මේක joke එකක්, ක්‍රිප්ටෝ ජෝක් එකක් විදිහට ක්‍රියේට් කරපු කොයින් එකක්. මේගොල්ලෝ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේක මේ වගේ massive investor traction එකක් ගනිවි කියලා. ඉතින් මේක විහිළුවකට කරපු ක්‍රිප්ටෝ කොයින් එකක් තමයි අද දවසේ මේ වෙනකොට මෙච්චර ලොකු ජනප්‍රියතාවයකට මේකපත් උනේ. Dogecoin එක ඇත්තටම මේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙන්න ප්‍රධානම හේතු උනේ මේකේ ගොඩක්ම ඉන්වෙස්ටර්ස්ලා මේක පුෂ් කරා. ඔයගලන්ට මතක ඇති ඉලොන් මස්ක් සැරින් සැරේ Twitter messages වලින් Dogecoin එක ගැන විවිධ කතන්දර කිව්වා. ඉතින් Doge to the moon කියලා එකවරක් කිව්වා. ඊළඟට ඒ වගේ Dogecoin එක යන්නේ තර Elon Muskගේ favorite ක්‍රිප්ටෝ කොයින් එක Dogecoin වෙලා තිනවා මේ වෙනකොට. ඉතින් ඒ විතරක් නෙවෙයි ගොඩක් Elon Muskට අමතරව කීප දෙනෙක්ම ප්‍රධාන පෙළ ඉන්වෙස්ටර්ස්ලා ඉතින් Dogecoin එක ගැන විශේෂ දේවල් කිව්වා. මේකත් රිටේල් ට්‍රේඩර්ස්ලාගේ අවධානයට ගොඩක්ම ආවා. ඉතින් ඒ කෙසේ වෙතත් ඔයගොල්ලන්ට පේනවා අද දවස් වෙනකොට 7:46ට දැන් මේ ලයිව් chart එක Sunday 7:46 තිබ්බ එක පොඩි ඩ්‍රොප් එකකට ආවා. දැන් 7.33ක් දක්වා පහළට ඇවිල්ලා තිනවා. පහුගිය අවුරුද්ද පුරාවට බැලුවොත් ඔයගලන්ට ප්‍රයිස් එක මෙන්න මේ වගේ එක කැන්ඩල් එකකින් පෙන්වන්න පුළුවන්. 52 weeks low එක 7.12යි, high එක 46.51යි. ඉතින් Dogecoin දැන් මේ වෙනකොට Bitcoinටත් වැඩිය ඇත්තටම පොපියුලර් වෙලා තිනවා රිටේල් ට්‍රේඩර්ස්ලා අතරේ. ඉතින් ලොකු massive transactions පහුගිය සතියේ ආයිමත් ඔයගලන්ට මතක ඇති GME සිද්ධියත් එක්ක Robinhood platform එක crash වුණා. ඒ වගේම crash වුණා මේක මේ සතියේ පහුගිය සතියේ මේ Dogecoin enthusiasm එකත් එක්කම ආයිමත් Robinhood platform එකම crash වෙලා ගියා. ඉතින් Robinhood ගැන තිබ්බ පොඩි විශ්වාසෙත් රිටේල් ට්‍රේඩර්ස්ලාට ඒකෙන් නැති වෙලා ගියා. ඉතින් ගොඩක් දෙනා කියන්න පටන් ගත්තා ඔයාලට ප්‍රොෆෙෂනල් සර්විස් එකක් ඕන නම් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකකින් ප්‍රොෆෙෂනල් ප්ලැට්ෆෝම් එකකට යන්න Robinhood මොන වගේ ප්ලැට්ෆෝම් එකක්ද කියන එක මේ වෙනකොට ගොඩක් දෙනාට පෙනිලා තියෙනවා කියන කාරණේ. ඉතින් ඇත්තට ඒක සත්‍යකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රොෆෙෂනල් සර්විස් එකක් ඕන නම් ඒ මට්ටමේ ප්ලැට්ෆෝම් එකකින් තමයි ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණේ මේ දෙවෙනි ක්‍රෑෂ් එකත් එක්කම Robinhood ප්ලැට්ෆෝම් එකේ ඒක මනාවට ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේක තමයි Dogecoin කතාව. තව වැදගත් Dogecoin සම්බන්ධ සහ ඕවරෝල් ක්‍රිප්ටෝ ගැන තව වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකේ. මේ ස්ලයිඩ් එක බලන්න මේක coinmarketcap.com කියන වෙබ්සයිට් එකේ. මේකේ ඔයගලන්ට බලන්න පුළුවන් ඕනම ක්‍රිප්ටෝකරන්සි එකක මාකට් කැප් එක. ඔයගලන්ට පේනවා number 1 to 8 ස්ක්‍රීන් එකේ ෆස්ට් එකට ඉන්නේ Bitcoin. මාකට් කැප් එක 1060. ඉතින් Bitcoin ගැන කතා කරනවා නම් Bitcoin තමයි ඇසට් එකක්
අඩ්ඩුම කාලෙකදී වැඩ්ඩිම වේගෙන් 1 ට්‍රිලියන් මාකට් කැප් ලෙවල් එක රීච් කරපු එකනේ ස්ටොක්ස් ක්‍රිප්ටෝ මේ සියල්ල එකට දැම්මත් අඩුම කාලෙකදී වැඩිම වේගයකින් 1 ට්‍රිලියන් ඩොලර් රීච් කරපු ඇසට් එක තමයි බිට්කොයින්. මෙන්න මේ විස්තරය බලන්න. ඒතකොට ඔයගලන්ට වඩා පැහැදිලි මේ chart එක ඔයගලන්ට පේනවා. මේකේ ෆස්ට්ම ඉන්නවා Microsoft උඩම ඉන්නේ Microsoft 1 ට්‍රිලියන් රීච් කරන්න අවුරුදු 44ක් ගියා. Appleට 1 ට්‍රිලියන් රීච් කරන්න අවුරුදු 42ක් ගියා. ඊට අඩකින් අඩු වුණා Amazon අවුරුදු 24න් රීච් කරා 1 ට්‍රිලියන් IPO එකෙන් පස්සේ. ඊළඟට Google අවුරුදු 21ක් ගත්තා. අවසාන වශයෙන් ඔයගලන්ට පේනවා දැන් මෙන්න ස්ක්‍රීන් එකේ Bitcoin අවුරුදු 12න් 1 ට්‍රිලියන් රීච් කරා. So දැන්ට මේක තමයි රෙකෝඩ් එක 1 ට්‍රිලියන් මාකට් කැප් එක දැන් 1 ට්‍රිලියන් වලට වැඩි එකම කොයින් එක දැනට Bitcoin. නම්බර් 2 එකට ඉන්නේ Ethereum 258 බිලියන්. ඊළඟට 3 Binance ඒ ආදි වශයෙන් දිගටම තියෙනවා. ඉතින් මට මේකේ වැදගත්ම කාරණේ කියන්න උවමනාවක් තිබ්බේ මේ පහුගිය දින කීපයේ 46ට ආපු වෙලාවේ Dogecoin market cap එක Dogecoin මේ list එකේ number 5ට ආවා. ඒ කියන්නේ tether තියෙන තැනට ආවා number 5. ඊට පස්සේ ආයේ මේ drop එකත් එක තමයි දැන් number 6 වලට බහලා තිනවා. අතන මීට වැඩිය බැස්සා මේක බැස්සා number 8 වලට. ඩොට් එකටත් පහලට ආවා. නමුත් දැන් ආයිමත් ප්‍රොමෝට් වෙලා තිනවා number 6 වලට මේ ලිස්ට් එකේ මාකට් කැප් එක 42 බිලියන් වල දැන් ඉන්නවා. ඔක බැස්සා කලින් 37ට විතර දැන් 42කට වෙලා ඉන්නවා. ඒකසේ උසත් මේ ඒක ඇත්තටම වටිනවා. දැන් මේ 42 මිලියන් කන්සිස්ටන්සි. ඒ කියන්නේ 37ට ඇවිල්ලා ආයිමත් 42කට ඇවිල්ලා මේ ප්‍රයිස් එක හෝල්ඩ් වෙන එක. හරිම වටිනවා කොයින් එකකට. මොකද කොයින් එකක විශේෂයෙන් ක්‍රිප්ටෝ කරන්සි එක රෙකග්නිෂන් එකට වඩාම වැදගත් වෙන්නේ ඒකේ කන්සිස්ටන්සි එක. ඉතින් කන්සිස්ටන්සි එක මේන්ටේන් වෙන එක ලොකු ඉන්වෙස්ටර්ස් ලොකු ඉන්ස්ටිටියුෂන්ස් ඇට්‍රැක්ට් කරගන්න තියෙන විශේෂම ක්වොලිෆිකේෂන් එකක්. ඉතින් ඒ නිසා Dogecoin ඒ කන්සිස්ටන්සි එක මේන්ටේන් කරගත්තොත් තවත් උඩට ප්‍රොමෝට් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉන්වෙස්ටර්ස්ලාගේ ප්‍රෙඩික්ෂන් එකක් තියෙනවා මෙයා number 3 ඒ කියලා. ඒ කියන්නේ Bitcoin, Ethereum ඊළඟට number 3 Dogecoin වෙන්නත් පුළුවන් කියලා. ඉතින් එතනට එන්න නම් අඩුම ගානේ මාකට් කැප් එක 100 බිලියන් වත් රීච් කරනවා. ඒ කියන්නේ Dogecoin එක අඩුම ගානේ 30 ඉඳලා $1 මයිල්ස්ටෝන් එකටවත් අඩුම ගානේ රීච් කරන්න ඕනේ ඒ ලෙවල් එකට එන්න. ඉතින් මේවා වෙන්නත් පුළුවන් ඉදිරියේදී නොවෙන්නත් පුළුවන්. හැබැයි දැන්ට තියෙන Dogecoin ජනප්‍රියත්වයත් එක්ක ඉතින් මේක ඉදිරි අවුරුදු 5 කාලය තුරදී රීච් කරන්නත් බැරි වෙන්න විදියක් නැහැ. ඉතින් ඒ තමයි Dogecoin ගැන කාරණා කීපයක්. ඊට අමතරව මම කිව්වා මේ සඩන් ඩ්‍රොප් එකක් වුණා කියලා මාකට් එකේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ. ඔයගොල්ලන්ට පේනවා මේක BTC ඊළඟට Ethereum බැලුවත් Ethereum වලත් ඒ ඩ්‍රොප් එකේ විදිහටම පේනවා. මේ ඩ්‍රොප් එකට ඇත්තටම හේතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි US Treasury Department investigation එකක් ලොන්ච් වෙනවා මේ සතියේ money laundering ගැන ඒගොල්ලෝ ඉන්වෙස්ටිගේට් කරන්න ඩිසයිඩ් කරලා තිනවා. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි යූස් කරලා මනි ලොන්ඩරින් සිද්ධ වෙනවා කියන එක ගැන විශේෂ අවධානයක් US Treasury Department එකේ විශේෂ අවධානයකට යොමු වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව ඔස්සේ ඒගොල්ලෝ ඇත්තටම මනි ලොන්ඩරින් ක්‍රිප්ටෝ කරන්සි හරහා සිද්ධ වෙනවද කියන එක ගැන හොයන්න පටන් ගත්තොත් මේක ක්‍රිප්ටෝ මාකට් එකට ටිකක් නෙගටිව්ලි ඉෆෙක්ට් වෙන්න ඉඩ තියෙනවා කියන එක තමයි ගොඩක් දෙනාගේ විශ්වාසය. ඊට අමතරව ඊයේ දවසේ ආරංචි වුණා තව කාරණාවක් ටර්කි වල ක්‍රිප්ටෝ බෑන් කරලා තිනවා. කියන්නේ රෙස්ට්‍රික්ෂන් එකක් නෙමෙයි කෙලින්ම 100% බෑන් එකක් ආයමත් ක්‍රිප්ටෝ කරන්සි ටර්කි වල ට්‍රාන්සැක්ෂන්ස් වලටවත් ඔපරේට් කරන්නවත් බැරි වෙන විදියට. ඉතින් ඒකේ හේතුවක් විදියට ටර්කි වල ක්‍රිප්ටෝ මාකට් එක 30 to 40% drop එකක් ආවා කියලා කතාවක් තියෙනවා. ඉතින් මෙන්න මේවා ගොඩක් හේතු වුණා මාකට් එකේ drop එකට. අනිත් එක තමයි ඔයගොල්ලෝ අහලා ඉතින් Binance කියලා platform එකක් තියෙනවා. Binance කියලා broker කෙනෙක්. ක්‍රිප්ටෝ ඒගොල්ලොන් 10 billion worth of crypto liquidate කරා කියලා අයිමත් තව කතාවක් තියෙනවා. liquidate කරා කියන්නේ ඒ තියෙන asset එක ඒ form එක කෑෂ් වලට නැත්නම් ඩොලර්ස් වලට කන්වර්ට් කරා කියලා. ඉතින් මේ වගේ එකක් ඇයි සිද්ධ වෙන්නේ කියන එක ගොඩක් දෙනාගේ අවධානයට එනවා. ඒතොර හැමෝම රිස්ක් එක මිනිමයිස් කරනවා ඒගොල්ලන්ගේ. ඉතින් හැමෝම එතකොට ඒගොල්ලන්ගේ පොසිෂන් එකේ කො ප්‍රොෆිට් ටේකින් එකක් නැත්නම් පොසිෂන් එක
තියෙන වේට් එක අඩු කිරීමක් සිද්ධ වෙනවා. ඒ සියලු හේතු කොටගෙන තමයි මේ ඩ්‍රොප් එක සිද්ධ වුනේ කියන එක තමයි උනේ කතා වෙන්නේ. ඉතින් ඒකසේ වෙතත් බිට්කොයින් වල ඔයගොල්ලෝ ඉන්නවා නම් නැත්තම් ක්‍රිප්ටෝකරන්සි වල ඉන්නවා නම් මතක තියාගන්න රිස්ක් එක මැනේජ් කරගන්න. මේවා highly volatile assets. ඉතින් මේවා ලොකු moves එන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේ chart එකේ පේන විදිහට 65,000 රීච් කරපු බිට්කොයින් දවසක් දෙකක් ඇතුළත 53 වලට ඩ්‍රොප් වෙලා දැන් තමයි 57 වලට ආයමත් බවුන්ස් වෙලා තියෙන්නේ. මේ ඩ්‍රොප් එක ගැන ගොඩක් දෙනා හරි කන්සර්න් මොකද්ද මේ සිද්ධ වුනේ කියන එක. ඉතින් මේක ආයමත් දවස් කිහිපයකදී 66,000 වලට එන්න පුළුවන්. නමුත් ඉතින් ඕගොල්ලන්ගේ පොසිෂන් වල ඔයගොල්ලෝ ඉන්නවා නම් රිස්ක් එක මැනේජ් කරගන්න, ප්‍රොෆිට් එකක් ගන්න, එහෙම නැත්නම් පොසිෂන් සයිසිං අඩු කරගන්න, ඒ වගේ අවශ්‍ය පියවරවල් ගන්න. බිට්කොයින් වේවා, ඉතරියම් වේවා, වෙනත් ක්‍රිප්ටෝ එකක් වේවා. ඉතින් ඩොජ් කොයින් ඔයගොල්ලන් පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක ඉන්නවා නම් buy and hold for a long time. ඒ වගේ කමක් නැහැ කාලයක් අල්ලන් ඉන්න සත ගානයි 733යි. ඉතින් එහෙම ඉන්වෙස්ට්මන්ට් එකක ගියා කමක් නැහැ. ඒක ලොකු රිස්ක් එකක් නැති නිසා. අනිත් කාරණා තමයි ගිය සතියේ සිද්ධ වෙච්ච Coinbase. Coinbase කියන එක ඔයගොල්ලෝ දන්නවා මම මුලදීත් කිව්වා US වල තියෙන largest cryptocurrency platform එක. ඉතින් Coinbase ලොකු numbers තියෙන company එකක්. ඊළඟට ලොකු income එකක්. එහෙම නැත්නම් achievements prove කරපු company එකක්. මේ information එක ඔයගොල්ලන් බැලුවොත් Coinbase by the numbers 56 plus කියන්නේ million users ලා ඉන්නවා platform එකේ. ඊළඟට 1700 1700 plus employees ලා ඉන්නවා. අවුරුදු කීයද? අවුරුදු 8යි 2012 පටන් ගත්ත company එකක්. ඉතින් ඒගොල්ලන්ගේ 68 billion private valuation එකක් තිබ්බා. IPO එකේදී ඒක 90 billion වුණා. ඉතින් ඒ වගේ massive financial strength එකක් තියෙන company එකක්. ඉතින් හැමෝම මේ company ගැන ලොකු විශ්වාසකින් කතා කරනවා. මේක තමයි firstම crypto platform එක public share market එකට ආපු. ඉතින් මේක ගොඩක් දෙනාගේ අවධානය දිනාගත්තා. වගේම financial analysts ලා ගොඩක් දෙනා කියනවා මේක මේ must own share එකක් කියලා. ඒ කියන්නේ ඔය platform එක වගේ portfolio එකක් තියෙනවා නේ. portfolio එකේ අනිවාර්යෙන් Coinbase සිටිය යුතුම කෙනෙක් නැත්නම් සිටිය යුතුම stock එකක් කියන තත්ත්වයට ඇවිල්ලා තිනවා Coinbase. ඉතින් මේක අපි මම කලින් වීඩියෝ එකත් කතා කරා 350 ගානකින් පටන් ගත්තේ Coinbase chart එක අපි බැලුවොත් මේක තමයි chart එක දවස් 3 වෙනි දවස් 342කින් close වුණා. ඉතින් 300 first day ඔයගලන්ට පේනවා කොච්චර volatile ද කියලා 310 430යි වගේ range එකක move වුණා. ඉතින් crypto Coinbase එක $600 price target එකක් දුන්නා analyst කෙනෙක් මේ සතියේ. මේ ඔයගලන්ට පේනවා මේ news එකේ Coinbase stock analyst with 600 price target. එයා කියනවා මේකේ Lisa Ellis Keller made headlines this week after placing $600 price target on Coinbase and calling the stock a must own for long-term investors. ඉතින් මෙන්න මේ වගේ ඇනලිස්ට් ලගේ රෙකමෙන්ඩේෂන් එකක් පොඩි කාලෙකදී කියන්නේ IPO එකෙන් පස්සේ දවස් 3කදී මේ වගේ එකක් එන එක හොඳ සයින් එකක්. අතරම මේ ක්‍රිප්ටෝ මාකට් එකට වගේම Coinbase වෙනම කම්පනි එකක් ෂෙයා එකක් විදිහට බැලුවම කම්පනි එකටත් ඉතාම හොඳයි. ඉතින් ඔයාලා දන්නවා ඉන්වෙස්ටර් එකේ කැති වුඩ් හරි පොපියුලර්යි ඔය ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්ස් වලදී. ඉතින් එයාගේ ගිය සතියේ එයාගේ ඉන්වෙස්ට්මන්ට් එකක් ගියා Coinbase වල. ඒක ෆන්ඩ්ස් දෙකකින් ගත්තා. ARK ඉන්වෙස්ට් ෆන්ඩ්ස් දෙකකින් Coinbase shares එකලගේ පෝර්ට්ෆෝලියෝ එකට ඇඩ් කරගත්තා. ඉතින් ඒකත් හොඳ සයින් එකක්. අපිට බලන්න පුළුවන් හෙට දවසේ Monday morning market එකේ open එකත් එක්ක Coinbase එකට තවත් ගොඩක් enthusiastically investors ලා එන්න ඉඩ තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි එක ගොඩක් දෙනා හිතපු වෙන crypto mining stocks එහෙම නැත්නම් වෙන cryptocurrency related stocks ඒවා විකුණලා සල්ලි ලෑස්ති කරගෙන තියනවා කියන එක කතා වෙනවා. ගොඩක් දෙනා Coinbase වල invest කරන්න. අනිත් එක තමයි කැති වුඩ් වගේ අය ලොකු positions වලට enter වුණාම Coinbase එකේ අනිත් අයට ඒක ලොකු strength එකක්. right මේ වගේ අයත් මේකට එනවා නම් බය නැතුව අපිට invest කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒ කැති වුඩ්ලා දෙන signal එක ගොඩක් දෙනා positively ගන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා Coinbase වල ලොකු run එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරි සතියේ. ඉතින් ගොඩක් දේවල් කතා කරා ක්‍රිප්ටෝ රිලේටඩ්. ඉතින් Dogecoin තමයි මේ සතියේ ආයමත් ලයිම්ලයිට් එකේ තියෙන ආයමත් හැමෝගෙම අවධානය දිනාගත්ත coin එක.
ඉතින් බලමු Dogecoin මොකද වෙන්නේ කියලා ඊළඟට බලමු Coinbase එකට මොකද වෙන්නේ කියලා. ඉතින් overall අතරම stock market එකේ regular stocks වල වැඩි crypto related stocks එහෙම නැත්නම් Coinbase සහ cryptocurrency වලට තියෙන අවධානය මේ සතියේ ගොඩක් දෙනාගේ වැඩි වේවි. ඉතින් ඔය ටික තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්න තියෙන්නේ කරේ. ඉතින් අපි වැඩි විස්තර ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න මතක තියාගන්න රිස්ක් එක මැනේජ් කරලා කෑර්ෆුලි ට්‍රේඩ් කරන්න ලොකු සල්ලි රිස්ක් කරන්න යන්න එපා. ඊළඟට මේකේ තියෙන ideas ඔයගොල්ලෝ entertainment purposes only කියලා මතක තියාගන්න. ඕගොල්ලෝ ට්‍රේඩ් කරනවා නම් ඕගොල්ලෝ ඩිසයිඩ් කරන්න ඕගොල්ලන්ගේ due diligence කරන්න කරලා තමයි stock investing decisions වලට යන්න ඕනේ. වීඩියෝ එකට අමතක කරන්න එපා ලයික් එකක් දාන්න ෂෙයා කරන්න වීඩියෝ එක ඊළඟට කමෙන්ට්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අයිමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.